පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ ජාතක පාළියේ සඳහන් වන තවත් එක ජාතක කතාවක්. මේ ජාතක කතාව හඳුන්වලා තියෙන්නේ කන්හ දීපායන ජාතක කතාව කියලා. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව අවදී මේ ජාතක කතාව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ ශාසන බ්‍රහ්මචර්යාව පිළිබඳව කලකිරීමට පත් වෙලා හිටපු එක්තරා භික්ෂූන් වහන්සේ නමක් අරමුණු කරගෙන. මොකද මේ භික්ෂූන් වහන්සේ මේ බ්‍රහ්මචාරී ජීවිතය පිළිබඳව කලකිරිලා සිවුරු අත්හැරලා ආපහු ගෙදර යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ඥානවන්තයෝ අතීතේ ශාසනයෙන් පිටත් බාහිර පැවිද්දෙන් පැවිදි වෙලා පංචකාමයේ අතහැරලා ඇවිල්ලා නැවත පංචකාමයට වැටෙනකොට මිනිස්සුන්ගෙන් අහන්න ලැබෙන අවලාද ඒ අවලාදවලට බයි අකමැත්ත නිසා අකමැත්තෙන් නමුත් බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කළා. ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නිර්මල ධර්ම රත්නයේ අහන්න ලැබෙන පංචකාමී නිස්සාර බව පැහැදිලි කෙරෙන මෙවන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තුල පැවිද්ද ලබාගෙනත් ඔබට මේ සසර පිළිබඳව අවබෝධයක් ලබා ගන්න තාම බැරි වුණාද කියන කාරණාව පැහැදිලි කරන්න තමයි මේ ජාතක කතාව දේශනා කොට වදාළේ. අතීතේ වංශ කියන රටේ කොසබෑ කියන නුවර කොසබෑ කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ ඒ රාජ්‍යයෙන් දුර ඈත නියම් ගමක 80 කෝටියක් විතර ධනෙ තියෙන බ්‍රාහ්මණ පවුලක අපේ මහ බෝසතාණන් වහන්සේ ඉපදිලා හිටියා. ඒ කාලේ බෝසතාණන් වහන්සේගේ නම තමයි දීපායන. ඒ වගේම බෝසතාණන් වහන්සේට ඒ කාලේ හොඳ මිත්‍රයෙක් හිටියා. ඒ මිත්‍රයාගේ නම මණ්ඩබ්බිය. ඔහු 80 කෝටියක් ධනෙ තියෙන පවුලක පුතෙක්. මේ යාළුවෝ දෙන්නම තමන්ගේ මව්පියන්ගේ ඇවෑමෙන් පස්සේ ගිහි ජීවිතය පිළිබඳව කලකිරිලා ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වුණා. ඔවුන් ගිහි ගෙවල් අත්හැරලා පැවිදි වෙන්න යනකොට ඒ රටේ ජනතාව ඒ අයගේ සේවකයෝ බොහෝසේ අඬා වැළපුණා. නමුත් ඒ අයගේ කඳුළු ඒ අයගේ නොයෙක් විලාප කීම් තමන්ගේ සංසාර ගමනේ සුවය සඳහා හේතු නොවන බව දැනගෙන ඔවුන් කොයිතරම් ඇවටිලි කළත් ඒ ඇවටිලි මායිම් නොකට ඇවිල්ලා තමයි මේ ඍෂි ප්‍රෞජ්‍යාවෙන් පැවිද්ද ලබා ගත්තේ. වනාන්තරගත වෙලා වනමුල් පලාපල අනුභව කරමින් සෑහෙන කාලයක් තමන්ගේ පැවිදි ජීවිතය සම්පූර්ණ කරගෙන මේ ලුණු ඇඹුල් හොයාගෙන ගමට ආවා. සාමාන්‍යයෙන් වනාන්තරවල බණ භාවනා කරන තාපසවරු කාලයකට ගම් දනව් වලට සේන්දු වෙනවා. ඉතින් ඒ විදිහට ගමට ආවහම මේ දීපායන ඍෂිවරයාගේ පැරණි මිතුරෙක් හිටියා. ඔහුගේ නමත් මණ්ඩබ්බිය. ඒ මිතුරට හමු වුණා මේ තමන්ගේ කල්යාණ මිත්‍රයව මුණ ගැහුණ නිසා නැවත ආපහු වනාන්තරයට යන්න එපා කියලා ආරාධනා කරලා බොහොම පහසුකම් සහිත පන්සලක් හදලා මේ පන්සලේ වැඩ ඉන්න කියලා ආරාධනා කළා. දෙදෙනා වහන්සේම අවුරුදු 3-4ක්ම මේ පන්සලේ එක දිගටම වැඩ හිටියා.
ඒ කාලේ ගත වුණාට පස්සේ අර මණ්ඩබ්බේ නම් වූ තමන්ගේ මිත්‍රයාට කතා කරලා ටිකක් තමන් මෙහෙන් නික්මිලා බරණැස දිහාට යන්න බලාපොරොත්තු වෙන බව සඳහන් කරලා දෙන්නම පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා එහි එක්තරා සොහොන් බිමක් ඇසුරු කරගෙන කාලයක් ජීවත් වුණා. සෑහෙන කාලයක් ඒ සොහොන් බිමේ ජීවත් වෙලා නැවත වතාවක් දීපායන තාපසතුමා මණ්ඩබ්බේ තාපසතුමාට සඳහන් කළා මම නැවත වතාවක් අපේ මිත්‍ර වූ මණ්ඩබ්බයන් විසින් හදලා දුන්න ඒ පන්සලට වඩිනවා. ඔබ වඩින්න නැත්තම් මෙහෙම ඉන්න කියලා. ඉතින් මණ්ඩබ්බේ තාපසතුමා සොහොනෙම ඉන්න කැමැත්ත ප්‍රකාශ කළා. දීපායන තාපසතුමා වැඩම කළා. මේ කාලේ මේ බරණැස් නුවර එක්තරා ධනපතියෙකුගේ ගෙයක් මංකොල්ල කාපු හොරෙක් තමන් පිටිපස්සෙන් නිවසේ අයත් නගරේ ආරක්ෂක බටියොත් හඹාගෙන එන බව දැනගෙන එක්තරා කුණු කාණුවකට බැහැලා කාණුව දිගේම සැඟවිලා දුවගෙන ගිහිල්ලා ඒ කාණුවෙන් ගොඩ වෙලා අර සොහනට ඇතුල් වුණා. නමුත් තමන් පිටිපස්සෙන් එන පිරිස තමන් අත් නොහැරම එන බව දැනගත්ත නිසා අර මණ්ඩබ්බේ තාපසතුමා වාසය කරන පන්සල ළඟ දොරකඩ තමන් පැහැරගත්ත මුදල් සහ අනික් බඩු බාහිරාදිය දාලා ඔහු පැනලා ගිහිල්ලා සැඟවුණා. අර පිරිස පන්සලේ දොරකඩ ළඟට එනකොට තමන්ගෙන් පැහැරගත්ත බඩු බාහිරාදිය ටික එතන තියෙනවා. ඔවුන් කල්පනා කළා ඒකාන්තයෙන් මෙතන ඉන්නේ මේ බඩු බාහිරාදිය පැහැරගත්ත හොරාම තමයි. මේ තියෙන්නේ ඔහුගේ රඟපෑමක්. දවල් කාලේ තාපසවරයෙක් හැටියට ඉන්නවා රාත්‍රියට හොරකම් කරනවා. එහෙම තීරණය කරලා කරුණ විමසන්නෙත් නැතුවම මණ්ඩබ්බේ තාපසතුමා අරගෙන ගිහිල්ලා රජුරවන්ට ඉදිරිපත් කළා. රජුරුත් කිසිම කරුණක් විමසුවේ නැතුව රාජපුරුෂයන්ට නියෝග කළා උල තියන්න කියලා. රාජපුරුෂෝ නැවත වතාවක් මණ්ඩබ්බේ තාපසතුමා අර සොහනටම අරගෙන ගියා. කිහිරි ලීයකින් උලක් හදලා රාජ ආඥාවට අනුව තාපසතුමන්ව උල තිබ්බා. නමුත් පින්නතුනි සඳහන් කරනවා තාපසතුමාගේ ශරීරයේ ඇතුළට ඒ කිහිරි උල කිඳා බැස්සේ නැහැ කියලා. දැන් කිහිරි උලෙන් බලාපොරොත්තු වෙච්ච කාර්ය නොවෙන නිසා මේ අය කොහොඹ උලක් අරගත්තා. කොහොඹ උලත් ශරීරගත වුණේ නැහැ. යකඩ උලක් අරගෙන ආවා. යකඩ උලත් ශරීරගත වෙන්නේ නැහැ. දැන් මේ උල තියන්න ආපු රාජපුරුෂයන්ටත් මේක මහා විමතියට කාරණාවක්. ඒ මේ අය තව ඕන තරම් වැරදි කරුවන් උල තියලා ඇති. නමුත් මේ තාපසතුමා උල තිබ්බට මේ උල ශරීරගත වෙන්නේ නැහැ. තාපසතුමත් කල්පනා කළා මේ පිරිස මට මේ තරම් වදයක් දෙන්න සූදානම් වුණත් මේ කිසිම උලක් මාව හිංසනයට භාජනය කරන්නේ නැහැ. නමුත් මේ උල තැබීම කියන කාරණාවට මාව එළඹුණේ පෙර සංසාරේ මා විසින් කරපු කිසියම් කර්මයක් තියනවද කියලා කල්පනා කරනකොට එවලේ පහළ වෙච්ච ජාති ස්මරණ ඥානයකින් වැටහුණා පෙර සංසාරේ කරගත්ත කර්මයක්මයි විපාක දෙන්න සූදානම් වෙන්නේ. නමුත් මම උල තියෙනවා නම් කොබෝලීල උලක තමයි උල තියන්න ඕනේ. රාජපුරුෂයන්ට කතා කළා. කතා කරලා කියනවා රාජපුරුෂවරුනි ඔබලට අවශ්‍ය නම් මාව උල තියන්න. මේ කොබෝලීල ගහක ලීයක් උල් කරලා උල තියන්න කියලා. තමන්ගේ කර්මයේ විපාක දෙන්න සූදානම් වෙන නිසා ඒ කර්මයෙන් ගැලවෙන්න කිසිම උවමනාවක් නැහැ. මොකද පින්නතේ ගැලවෙන්න විදිහක් නැහෙනේ. යම් කර්මයක් කරගත්තොත් ඒ කර්මයෙන් ගැලවෙන්න කිසිම ආකාරයක පුළුවන්කමක් නැහැ.
තමන් නම් රැස් කරගත්තේ ඒක අනිවාර්යයෙන්ම තමන් භුක්ති විඳින්නම වෙනවා. මේ කාලේ වුණත් අපි කර්මය ඵලය ගැන කල්පනා කරන්නේ නැතුව ඕන තරම් කර්ම කරනවා. අපි හැමෝම මතක තියාගන්න ඕනේ මේ කරන හැම ක්‍රියාවක්ම අනිවාර්යෙන් දවසක විපාක දෙනවා කියලා. මීට වඩා දරුණු විදිහට, මීට වඩා භයානක විදිහට, කටුක වේදනා සහිතව තමයි විපාක දෙනකොට අපට විපාක දෙන්නේ. ඒ නිසා යමක් කරනකොට, යම් වචනයක් කියනකොට, එහෙමත් නැත්නම් තමන්ගේ කායික, මානසික, වාචසික හැම ක්‍රියාවක්ම වරක් දෙවරක් නෙවෙයි 100 වර හිතලා කරන්න වටිනවා. මොකද අනාගතයේ එහි ප්‍රතිඵලය තමන් හැරදාලා යන්නෙම නැහැ. එතකොට දැන් මේ තාපසතුමන්ගේ කතාවෙනුත් ඒක අපිට නැවත තහවුරු වෙනවා. පෙර කරගත්ත කර්මයක්මයි විපාක දෙන්න හදන්නේ. ඉතින් මේකෙන් ගැලවෙන්න උත්සාහ කරනවා කියන එකේ තේරුමක් නැහැ. මොකද මොන යම්ම ක්‍රමයකින් හෝ අද බේරෙන්න පුළුවන්කම තිබුණත් ඊළඟ දවසේ මේකට ගොදුරු වෙන්න සිද්ධ වෙනවමයි. ඒ නිසා එළඹුණ වෙලාවේ ඒක විඳලා ඉවර කරන එක වටිනවා. එහෙම හිතලා තමයි කියන්නේ මාව උල තියෙනවා නම් කොබෝලීල උලක් මරන් එන්න කියලා. ඉතින් කොබෝලීල උලක් අරගෙන ඇවිල්ලා උල තිබ්බා. ඒ වෙලාවේ කෙමෙන් මේ උල ශරීරගත වෙනවා. මෙන්න මේ කාලේ දීපායන තාපසතුමා නැවත වතාවක් තමන්ගේ මිත්‍ර මණ්ඩබ්බ තාපසතුමා බලන්න මේ සොහන හොයාගෙන එනවා. අවට පිරිසකින් මණ්ඩබ්බ තාපසතුමා ගැන විස්තර අහනකොට ඒ පිරිස සඳහන් කළා මෙහෙම රාජ උදහසට ලක් වෙලා දැන් සොහනෙම උල තියලා කියලා. පින්නතුනි දීපායන තාපසතුමා මණ්ඩබ්බ තාපසතුමන්ව උල තියලා තියෙන තැනටම ආවා. ඇවිල්ලා මණ්ඩබ්බ තාපසතුමාට කතා කළා. කතා කරලා ඇහුවා තාපසතුමනි ඔබ විසින් කරපු යම් දෙයක් තියනවද කියලා. මේ වාගේ දඬුවමකට භාජනය වෙන්න ඔබ කළපු දෙයක් තියනවද? මණ්ඩබ්බයන් සඳහන් කළා කරපු දෙයක් නම් නැහැ. නමුත් උල ඉඳ ගන්න සිද්ධ වුණා. ඒ වෙලාවේ දීපායන තාපසතුමා අහනවා ඔබේ හිත දූෂණය වෙන එකට මොකද කරගත්තේ කියලා. මොකද්ද මේ හිත දූෂණය වෙන එක කියලා කියන්නේ? පින්නතේ අපිට තරහ එනවා. පලිගන්න සිතක් එනවා. දැන් හිතන්න කවුරු හරි අපිට බැන්නොත්, කවුරු හරි අපට පහර දුන්නොත් අපිට මහ විශාල ද්වේෂසිතක් එනවනේ. ඒ වෙලාවේ Tamanට ඔහුට පහර දෙන්න පෙරලා පහර දෙන්න ශක්තිය නැතත් පස්සේ හරි පලි ගන්නවා කියලා හිතනවා. පස්සේ බලාගමු කියලා අපි කියන්නේ. සමහර වෙලාවට බද්ධ වෛරයක් ඇති කරගන්නවා. උපදින ආත්මයක් ගානේ පලි ගන්නවා කියලා කියනවා. ඉතින් මේ වාගේ භයානක අකුසල කර්මයන්ට මේ අවස්ථාවන් වල අපි නැවත ලක් වෙනවා. ඉතින් එහෙම බද්ධ වෛරයන් ඇති කරගෙන සංසාරේ තාමත් දුක් විඳින අය පිළිබඳව අපේ ධර්මයේ බොහෝම සඳහන් කරලා තියෙනවා. දේවදත්තයන් වහන්සේ කෙනෙක් තාමත් දුක් විඳිනවා. එතකොට අපේ ශාසනය සඳහන් කරනවානේ රහතන් වහන්සේ නමක්, අනාගාමින් වහන්සේ නමක්, සෝවාන් වහන්සේ නමක් සහ එක පෘතජ්ජන පුජ්‍යලෙක් ඝාතනය කරපු එළදෙනක් පිළිබඳව. යක්ෂණියක් එළදෙනකගේ වෙස් අරගෙන ඇවිල්ලා තමයි ඝාතනය කරන්නේ. නමුත් අද එළදෙනගේ වෙස් ගත්ත යක්ෂණිය තාමත් අවීචී පැහැෙනවා. මේ බද්ධ වෛරයන්. ඒ වගේ තව සඳහන් කරන්න කරුණු තියෙනවා. ඉතින් ඔබට දැන් හොඳට අත්දැකීම් තියෙනවා. ඔබට හොඳට මතක තියෙනවා.
මේ යම් යම් සමාජයේ ගැටලු වලට මුහුණ දුන්නහම සමහර අයගෙන් ඔබට මුහුණ දෙන්න ලැබිච්ච අපහසුතාවයන් මත ඔබේ හිත කොච්චර දූෂණය වුණාද කියන කාරණාව. කේන්තිය නිසා පලිගණ්ඩ තීරණය කරනවා. මේ ආදී නොයෙක් දේවල්. ඉතින් ඒ කාරණාව තමයි මේ යහන්නේ ඔබේ හිත දූෂණය වෙන එකට මොකද කළේ? ඒ වෙලාවේ මණ්ඩබ්බ තාපසතුමා කියනවා දීපායනෙනි මාව උලතියන්න නියෝග කරපු රජු පිළිබඳව කිසිම අමනාපයක් මගේ හිතේ නැහැ. මාව අරගෙන ඇවිල්ලා උල තැබීමේ කාර්යයේ නිරත වුණ මේ රාජපුරුෂයන් පිළිබඳවත් මගේ කිසිම අමනාපයක් නැහැ. ඔවුන් හැමෝම පිළිබඳව මගේ හිතේ තියෙන මෛත්‍රී සිතක්මයි. මම මේ විඳවන්නේ මා විසින්ම රැස් කරගත්ත දේ. ආන් එහෙම සඳහන් කරාම දීපායන තාපසතුමා කියනවා පින්නතුනි ශ්‍රේෂ්ඨයි. ඔබ වගේ සිල්වතුන්ගේ සෙවණත් හරි සැපයි. මේ කතාවෙන් අපිට විශාල ධර්ම කොටාසයක් පැහැදිලි කරනවා. මරණාසන්න වෙලාවේ හිත හදාගන්න එක කොයිතරම් වටිනවද? පින්නතුනි අපි සූදානන්ද කියලා අහලා බැලුවොත් අපි මරණයට සූදානන්ද? ජීවත් වෙනවා කියලා කියන්නේ මැරෙන්න සූදානම් වෙන එක කියලා කිව්වොත් ඒකේ කිසි වරදක් නැහැ. මොකද මේ මරණයට මූණ දෙනවා කියන කාරණාව අපි හිතන තරම් පහසු ලේසි වැඩක් නෙවෙයි පින්නතුනි. ඒ අවසාන මොහොතේ හිතේ දුකක් ඇති වුණොත් ඒ දුගතියක යන්න තියෙන ඉඩම වැඩි. ද්වේෂ සිතක් ඇති වුණොත් ඒ දුගතිගාමී වෙන්නම තමයි ඉඩ තියෙන්නේ. එහෙම නැතුව තණ්හාවක් ඉපදුනොත් ඒත් පෙරේත ලෝකෙක හරි තමයි උපදින්න සිද්ධ වෙන්නේ. එතකොට මේ හිතේ දුකක්, ද්වේෂයක්, තමන් සන්තක දෙයක් පිළිබඳව ඇල්මක් මේ කිසිම දෙයක් උපදින්න නැතුව සියල්ල අත්හැරලා මෙලොවින් පිටත් වෙන්න කොයිතරම් දියුණු කරගත්ත හිතක් ඕනේද? අත්හැරීම කියන එක කොයිතරම් ප්‍රගුණ කරලා තියෙන්න ඕනේද? මෛත්‍රී කරුණා ගුණය කොච්චර දියුණු කරලා තියෙන්න ඕනේද? අන් අය පිළිබඳව නෙමෙයි තමන්ට තමන් පිළිබඳවම දේශය උපදින්න තියෙන අවස්ථාවයි වැඩි. ඒ පින්නතුනි කායික වේදනාව බොහොම ඉහළින් දැනෙන වෙලාවක් හැටියටයි ධර්මයේ සඳහන් කරන්නේ. හිසේ රදයක් හැදුනත් උණ ඇල්ලක් ගැනුනත් කේන්ති යන අපි ජීවිතේ කවදාවත් මූණ දීලා නැති අත්විඳලා නැති මරණ වේදනාව වගේ වේදනාවක් ළඟ කේන්ති නොගෙන ඉන්න පුළුවන් වෙයිද? හිතලා බලන්න ඕනේ. බඩේ අමාරුවටත් අපිට තරහ යනවා. නමුත් මේ තාපසතුමා සඳහන් කරනවා නෑ මට එහෙම කවුරුවත් ගැන අමනාප සිතක් නෑ කියලා. ඒ නිසායි දීපායන තාපසතුමා කියන්නේ ඔබ වගේ සිල්ලතුන්ගේ සෙවණත් සැපයි. හැබැයි මේ කාරණාව දැකපු රාජපුරුෂයෝ වහාම ගිහිල්ලා රජුරවන්ට මේ කතාව කියනවා. මණ්ඩබ්බ තාපස උල තියාපු තැන තවත් තාපස කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. රජුරෝ කල්පනා කළා මම තාපසවරයා උල තියන්න කිව්වේ කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව සොයා බැලීමකින් තොරවම මම සඳහන් කළා ගෙනහිලා උල තියන්න කියලා. නමුත් මං අතින් උනේ වරදක්ද කියලා හිතුණා. එහෙම හිතිලා වහාම එතෙන්ට ඇවිල්ලා දීපායන තාපසතුමාට කතා කළා. කතා කරලා අහනවා තාපසතුමනි ඔබ වහන්සේ මෙතෙන්ට වෙලා ඉන්නේ ඇයි? තාපසතුමා අහනවා මහරජේ මොහු කරපු කර්මය මොකක්ද කියලා විමසලා කරුණු කාරණා දැනගෙන දුල තිබ්බේ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා නෑ ස්වාමීනි. පරීක්ෂා කිරීමක් නම් කළේ නෑ කියලා. දීපායන තාපසතුමා සඳහන් කරනවා මහරජේ රජෙකුට ඒක සුදුසු වැඩක් නෙමෙයි කියලා. මොකද්ද රජෙකුට සුදුසු නොවන්නේ?
මේ වෙලාවේ රජුරවන්ට විශේෂ අනුශාසනාවක් කරනවා. ගිහි ගෙදර කාම භෝගීව ජීවත් වෙනවා නම් යම් කෙනෙක් ඒ කාම භෝගීව ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනා අලසයෙක් නොවෙන්න ඕනේ. ඔහු කම්මැලියෙක් නම් ඔහුට ගිහි සැපයවත් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට සඳහන් කළා යමෙක් පැවිදි ජීවිතයක් ගත කරනවා නම් ඒ පැවිද්දාට දුසිල් බව නපුරක්මයි. ගිහි ගෙදර ජීවත් වන්නාට විශේෂයෙන් අලස බව නපුරක්. පැවිද්දාට දුසිල් බව නපුරක්. ඒ වගේම තමයි රජුට නොවිමසා කටයුතු කිරීම රජු අතින් සිද්ධ වෙන බලවත් වරදක්. රජෙක් පාලකයෙක් වුණාම ඊතා විමර්ශනශීලී වෙන්න ඕනේ. කරුණු කාරණා හොයලා බලන්න ඕනේ. දඬුවම් කරන්න කලින් මනාව කාරණාව විශ්චය කරන්න ඕනේ. මේ ආදී වශයෙන් කරුණු සඳහන් කරාම රජුරුව තමන්ගේ අතින් වෙච්ච වර වහාම අවබෝධ කරගෙන රාජපුරුෂයන්ට කතා කරලා මණ්ඩබ්බ තාපසතුමා උලෙන් නිදහස් කළා. ඒ කියන්නේ උලෙන් බිමට බැස්සෙව්ව උල ගලවලා. උල ගැලෙව්ව කියන්නේ උල බිමින් ගලවලා. මොකද ශරීරයෙන් උල ගලවන්න බැරුව ගියා. උලෙන් ඔසවලා ගන්න උත්සාහ කළත් ඔසවන්න බෑ. ඒ නිසා උල මුලින් ගලවලා උල ඇදලා ගලවන්න හැදුවත් උල ගලවන්න බෑ. ආන් ඒ වෙලාවේ මණ්ඩබ්බ තාපසතුමා කියනවා මහරජ ඔබට අවශ්‍ය මාව මේ මුලෙන් මුදන්නද? මහරජ ඒක කරන්න බෑ. මාව නිදහස් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් මගේ ශරීරයේ හැම ළඟින්ම මේ උල කපලා දාන්න කීයක් අරගෙන ඒ හැර මේ උල ගලවන්න බෑ කියලා. පින්නතුනේ ඒක පුදුම කතාවක්. උලේ යම් ප්‍රමාණයක් ශරීරය තුළට ඇතුල් වෙලා තියෙනවා. දැන් මේ උල ගලවන්න බෑ. මොනම ක්‍රමයකින්වත් ගලවන්න බෑ. ඉතින් අපිට තේරෙනවානේ එහෙම ගලවන්න බැරි වෙන්නේ නැහැ කියලා. නමුත් මේ උල ගලවන්න බෑ. ඒකයි තාපසතුමා කියන්නේ ඕක ගලවන්න බෑ. වෙහෙසෙන්න එපා. කරන්න තියෙන එකම කාර්යය තමයි හැම ළඟින්ම උලේ ඉතුරු කෑල්ල කපලා අයින් කරන එක. රජුව එහෙම කෙරෙව්වා. දැන් එතකොට ශරීරයේ ඇතුළට කිඳා බහැපු කොටස ශරීරයේ ඇතුළෙමයි. දැන් හැම තැනම හැසිරෙන්නේ ඇඟ ඇතුලේ උලක් තියාගෙන. ආන් ඒ නිසා මණ්ඩබ්බෙට නමක් පට බැඳුනා ආනි මණ්ඩබ්බි කියලා. ඒ පින්නතුනේ උල ගලවන්න බැරුව යන්නේ ඇත්තේ. කාරණාව පැහැදිලි කරලා තියෙනවා. සංසාර වෙන භවයක මණ්ඩබ්බ තාපසතුමා වඩු වැඩ කරන කෙනෙකුගේ පුතෙක් වෙලා ඉපදිලා ඉඳලා තියෙනවා. තමන්ගේ තාත්තා වඩු වැඩ සඳහා අවශ්‍ය ලී රහින වෙලාවේ මේ පුතත් එතන හිටියා. විනෝදයට වගේ මැස්සෙක් අල්ලගෙන කොබෝලීල උලක් අරගෙන මේ මැස්සා උල තිබ්බා. මැස්සගේ අඳුර මාර්ගයෙන් මේ කොබෝලීල නටුව ඇතුල් කරා. ඇතුල් කරලා කැඩුවා. දැන් අර උලේ කෑල්ලක් මැස්සගේ ඇඟ ඇතුලේ. හැබැයි මැස්සා ඉගිල්ලිලා ගියා. මැස්සා ඒ උල් කෑල්ල ඇතුලේ තිබුණා කියලා ඒ හේතුවෙන් මරණයටපත් උනේ නැහැ. මැස්සා ජීවත් වෙන තාක්කල් ජීවත් වෙලා මැස්සා මරණයටපත් වුණා. අන්න ඒ කර්මය තමයි මේ විපාක දෙන්නේ. ආන් ඒකයි මුලින් සඳහන් කළේ කිහිරි උලේ කොහොඹ උලේ යකඩ උලේ උල තිබ්බත් ඒ කාර්ය සාර්ථක වුණේ නැහැ. තමන් කරගත්ත කර්මය දැනගෙනයි කොබෝලීල උලක උල තියන්න කිව්වේ කියලා සඳහන් කළා. මේ තමයි ඒ කර්මය. නමුත් මැස්සා මැරුන්නේ නැහනේ.
එමනම් මණ්ඩබ්බ තාපසතුමාටත් මේ සිද්ධියෙන් මැරෙන්න සිද්ධ වුණේ නැහැ. ශරීරයේ ඇතුළට බැහැපු උල් කෑල්ල ශරීරයේ ඇතුලේ තියාගෙන තමන්ගේ ආයු ඇති කාල ජීවත් වුණා. ඉන්පස්සේ තමයි මරණයටපත් වුනේ. දැන් මේ කාරණාවෙන් ඔබට නැවත පැහැදිලි වෙනවා මේ කර්මය කියන ධර්මතාවය යම් විදිහකට මේ ලෝකේ අපි විසින් රැස් කරගත්තද අපට විපාක හම්බෙන්නෙත් ඒ විදිහටමයි කියලා. අර මැස්සගේ ඇඟ ඇතුලේ අර උල් කෑල්ල තිබුණා කියලා මැස්ස මැරුණේ නැහැ. එහෙනම් මෙදා මණ්ඩබ්බ තාපසතුමාගේ ඇඟ ඇතුලේ අර කොබෝලීල උල ඉතුරු වුණා කියලා ඒකෙන් කිසිම අපහසුතාවයක් තාපසතුමාට දැනුනේ නැහැ. ඒ හේතු කරගෙන මරණය සිද්ධ වුණෙත් නැහැ. ආයු ඇති තාක් කල් ජීවත් වුණා. නමුත් කර්මය අපූර්වට විසඳිලා තිබුණා. තීන්දුව හරියටම නිවැරදිව දීලා තිබුණා. ඒ තීන්දුව අඩුවෙනුත් නෙමෙයි, වැඩියෙනුත් නෙමෙයි. තමන් සිද්ධ කරගත්ත කර්මයට අනුව තීන්දුව වෙලා තිබුණා. අපි විසින් අකුසල කර්ම රැස් කරනකොට පින්නතුනි විපාක දෙන්න ගියහම විනිශ්චයකාරයෙක් නැහැ. සමාව ඉල්ලලා දෙන්න කෙනෙක් නැහැ. දඬුවම ලිහිල් කරවන්න කෙනෙක් නැහැ. එකම විනිසුරුවයි ඉන්නේ. ඒ තමයි ස්වභාව ධර්මය. ආන්ගේ ස්වභාව ධර්මයේ නැමැති විනිසුරුව කාටවත් අසාධාරණ නොවන විදිහට අපි කරගත්ත කර්මයන්ට අනුව ඒ කර්මයේ සංසාරේ විඳින්නේ කොහොමද කියන කාරණාව හරියටම තීරණය කරලා තියෙනවා. ඒකෙන් ගැලවෙන්න මේ ලෝකෙ කිසි කෙනෙකුට බැරුව යනවා. එහෙම වෙන්න නම් අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලයටවත් යන්න වෙනවා. එතෙන්ට ආපු කෙනෙකුට නම් සතර අපායේ විඳවන්න තියෙන කර්ම ටිකෙන් බේරෙන්න පුළුවන්. වෙන බේරෙන්න ක්‍රමයක් නැහැ. සතර අපායේ විඳවන්න තියෙන කර්ම වලින් බේරුණ හැකි. හැබැයි සෝවාන් වහන්සේ නමුත් කවදා හරි මේ සංසාරයෙන් එතර වෙනතුරු සුගතියේ ලබන ජීවිතවල ඒ කර්මයට විපාක විඳින්න සිද්ධ වෙනවා. සතර අපායෙන් විතරයි අත මිදෙන්නේ. ඉතින් මේ කරුණ දැනගෙන අපි හැමෝම පින්නතුනි හොඳට තේරුම් ගන්න ඕනේ මේ කර්මය කියන එක මොනතරම් භයානකද. තමන් අත් නොහැරම කර්මය තමන් පස්සේ එනවා කියන කාරණාව. මණ්ඩබ්බ තාපසතුමත් දීපායන තාපසතුමත් රජුගේ ආරාධනාවෙන් රජුගේ උයනෙම සෑහෙන කාලයක් ජීවත් වුණා. රජුරුව තමන් කරගත්ත නොවිමසා කරපු කටයුත්තේ වරද දැනගෙන තාපසවරුන්ගෙන් සමාව ඉල්ලගත්තා. තාපසවරුන්ට හොඳට අප උපස්ථාන සත්කාර සංග්‍රහ කළා. සිව්පසෙම සැලකුවා. රජුගේ ආරාධනාවට අනුව රජුගේ උයනේ දෙදෙනාම සෑහෙන කාලයක් නැවත වාසය කරලා දීපායන තාපසතුමා මණ්ඩබ්බ තාපසතුමාට සඳහන් කළා මම නැවත වතාවක් මගේ මිත්‍රයාගේ පන්සලට යා යුතුයි කියලා. ඒ නිසා මණ්ඩබ්බ තාපසතුමාගෙන් සමු අරගෙන මණ්ඩබ්බ නම් මිත්‍රයා හදලා දුන්න පන්සලට නැවත වතාවක් වැඩම කළා. දීපායන තාපසතුමා ආරාමයට වැඩපු බව දැනගත්ත මිනිස්සු මණ්ඩබ්බ නම් ඒ ගිහි උපාසක මහත්මයාට නැත්නම් ගිහි ශ්‍රාවකයාට ඒ බව දැනුවත් කළා. ඔහු බොහෝම සතුටු වුණා. මගේ මිත්‍ර තාපසතුමා නැවත වතාවක් ආරාමයට වැඩිය කියලා. බොහෝම සතුටටපත් වෙලා තමන්ගේ බිරිඳත් අඬ ගහගෙන තමන්ගේ දරුවත් අඬ ගහගෙන සුවඳ මල් තෙල් පහන් ආදී සියල්ලමත් අරගෙන පන්සලට ගිහිල්ලා තාපසතුමාගේ දෙපයේ සුවඳ පැන් වලින් දෝවණය කරලා සුවඳ තෙල් ගල්වලා පන්සල ඇතුලේ පහන් දැල්වලා මේ නොයෙක් කළ යුතු උපස්ථාන උපකාර සියල්ලම සම්පූර්ණ කරලා
විවේකීව ඔහුගේ බිරිඳත් තාපසතුමා ළඟ වාඩි වෙලා ආගිය තොරතුරු කතා කරන ගමන් රජුගේ උදහස නිසා උල මත වාඩි කරපු මණ්ඩබ්බේ තාපසතුමා පිළිබඳව කරුණු කතා කර කර හිටියා. නමුත් මේ දෙපළගේ පුංචි පුතා දීපායන තාපසතුමාගේ සක්මනේ සෙල්ලම් කර කර හිටියා. ඒ වෙලාවේ මේ සක්මන කෙරවලේ හුඹහේ පින්නතුනේ හැමදාම ජීවත් වුණා විෂ සහිත සර්පෙක්. අර දරුවා සෙල්ලම් කර කර හිටපු බෝලය අර හුඹස් නලය ඇතුළට වැටුණා. ඒ බෝලේ සර්පයාගේ ඇඟෙත් වැදුනා. ඒකෙන් ඔහු තරමක් කුපිත වෙලා හිටියේ. නමුත් ඒ මොකවත් නොදන්න දරුවා එතෙන්ට ගිහිල්ලා බෝලය ගැනීම සඳහා තමන්ගේ අත අර හුඹස් නලය ඇතුළට දැම්මා. කේන්තියෙන් හිටපු සර්පයා දරුවට දෂ්ට කළා. විෂ වේගය නිසා සිහි මූර්ජා වුණ දරුවා සක්මන කෙරවලේ ඇද වැටුණා. ඒක දැකපු දරුවගේ අම්මා දුවගෙන ඇවිල්ලා දරුවා වඩාගෙන තාපසතුමා ළඟට අරගෙන ගිහිල්ලා තාපසතුමාට කියනවා, අනේ ස්වාමීනි, පැවිද්දෝ බොහෝ බෙහෙත් දන්නවා. පැවිද්දෝ බොහෝ මන්ත්‍ර දන්නවා. ස්වාමීනි, කිසියම් බෙහෙතකින් හෝ කිසියම් මන්ත්‍රයකින් හෝ මගේ දරුවා සනීප කරලා දෙන්න කියලා. දීපායන තාපසතුමා සඳහන් කළා, නැගණිය, මම පැවිදි වුණේ බෙහෙත් කරන්න නෙමෙයි. මම බෙහෙත් දන්නේ නැහැ. මං මන්ත්‍ර දන්නෙත් නැහැ. ඒ නිසා මට මේ සම්බන්ධයෙන් කළ යුතු කළ හැකි දෙයක් නැහැ කියලා. නැවත වතාවක වුන් සඳහන් කළා, ස්වාමීනි, ඔබ වහන්සේ මෙතෙක් කල රැකගත් සීලය අදිෂ්ඨාන කරලා සත්‍යක්‍රියාවක් කරලා ඒ මෛත්‍රී බලයෙන් අපේ දරුවා සුවපත් කරන්න කියලා. ඒ වෙලාවේ සඳහන් කළා, හොඳයි, මට සත්‍යක්‍රියාවක් කරන්න පුළුවන්. එහෙම කියපු තාපසතුමා මේ දරුවගේ නම යඤ්ඤදත්ත. මේ දරුවගේ හිසට අත තියලා සත්‍යක්‍රියාවක් කළා. මොකද්ද පින්නතුනි සත්‍යක්‍රියාව? තාපසතුමා කියනවා, යඤ්ඤදත්ත 80 කෝටියක් ධනය අත්හැරලා ගිහි සම්පත පිළිබඳව කලකිරිලා මම යම් දවසක මේ පැවිදි ජීවිතයට ඇතුල් වුණාද? යඤ්ඤදත්ත එදා ඉඳලා අද වෙනකොට මම ඊටාම සතුටින් දවස් 7ක් මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කළා. දවස් 7ක් තමයි බ්‍රහ්මචර්යාවේ හැසිරුනේ. ඒ කියන්නේ පින්නතුනේ පැවිදි වෙච්ච දවසේ ඉඳලා දවස් 7ක් තමයි ඊටාම සතුටින්, ඊටාම කැමැත්තෙන්, ඊටාම උනන්දුවෙන් මේ බ්‍රහ්මචාරී ජීවිතය ගත කළේ. දැන් අවුරුදු 50කට වඩා වැඩි කාලයක් මම ඍෂි ප්‍රෞජ්‍යාවේ කාලය ගත කරනවා. නමුත් කැමැත්තෙන් පැවිද්ද කළේ දවස් 7ක් විතරයි. යඤ්ඤදත්ත ඒක සත්‍යයක්. ඒ සත්‍යයේ ආනුභවයෙන් නුඹ සුවපත් වේවා කියලා ආශිර්වාද කළා. මේ සත්‍ය ක්‍රියාවක් හරියටම කරනකොට ඒ සත්‍ය ක්‍රියාව බල ගැන්වෙන්න අනුන්ගේ සත්‍යයකට වඩා තමන්ගේ සත්‍යයක් ඊටාම වටිනවා. එහෙම කීවේ පින්නතුනි. දැන් අපිට පුළුවන් මේ කාලේ බුද්ධ රත්නයේ සත්‍යයි, ධර්ම රත්නයත් සත්‍යයි, ආර්ය මහා සංඝ රත්නයත් සත්‍යයි. මේ ආදී වශයෙන් කරුණු තව ඕන තරම් එකතු කර හැකිනේ. ඒ සත්‍යයන් අදිෂ්ඨාන කරලා ඒ සත්‍යයේ ආනුභාවයෙන් මට යහපතක් වෙන්න ඕනේ. නැත්නම් මගේ මේ කාර්යය සාර්ථක වෙන්න ඕනේ. එහෙම සත්‍ය ක්‍රියා කරන්න පුළුවන් අපිට. නමුත් සඳහන් කරනවා ඒක හොඳයි. නමුත් ඒ සත්‍ය ක්‍රියාව තවත් හරියටම බලවත් වෙන්න ඔතෙන්ට තමන්ගේ සත්‍යයක් එකතු කරන්න ඕනේ. මුලින් සඳහන් කළා වගේ තුනුරුවන්ම සත්‍යයි.
අහවල් දවසේ ඉඳලා අද වෙනකන් මම පන්සිල් ආරක්ෂා කරපු බව සත්‍යයි. එහෙම නැත්නම් මෙච්චර කාලයක් මම හරියට අෂ්ටාංග උපෝසත සීලය ආරක්ෂා කළ බව සත්‍යයි. මේ ආදි වශයෙන් තමන්ගේ පැත්තෙන් කුමක් හෝ කාර්යයක් මෙතෙන්ට එකතු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒ සත්‍ය ක්‍රියාව බලවත් වෙන්නේ. ඔබත් හිතලා බලන්න. අදත් සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්. අදත් ඒ වගේ ඒ තරම්ම බල පිහිටනවා. ඔබටත් ඔබේ ජීවිතය තුළ එහෙම කළ හැකි අදිෂ්ඨාන කළ හැකි සත්‍යයක් මොකක්ද තියෙන්නේ? මුළු ජීවිතේම වංචාවෙන්ම ගෙවෙනවද? නැත්තම් තමන් තුළ මනා වූ සත්‍යකුත් තියෙනවද? වංචනික බවත් සත්‍යයක්. ඒ සත්‍ය ක්‍රියා කරන්න පුළුවන්නේ. අහවල් කාලේ ඉඳලා මේ දක්වාම මං අහවල් අයට වංචාවක් කරමින් ජීවත් වෙන බව සත්‍යයි. එහෙම හරි අදිෂ්ඨානයක් කරන්න පුළුවන්. ඒක ඇත්තක්. ආන් ඒ වගේ තමන්ගේ සත්‍යයක් හරියට වටින නිසා දීපායන තාපසතුමා සඳහන් කරන්නේ වසර 50 ගණනකට අධික කාලයක් දැන් මම මේ පැවිදි ජීවිතය ගත කරනවා. නමුත් ඊටාම කැමැත්තෙන් බ්‍රහ්මචර්යාවේ හැසිරුනේ දවස් 7ක් විතරයි. ඒක සත්‍යයි. යඤ්ඤ දත්ත උඹ සුවපත් වේවා. පින්නතුනි, දරුවගේ හිසේ ඉඳලා පපුව ප්‍රදේශයට එනකන් තිබුණ විස බහැලා ගියා. දරුවා හිස ඔසවලා අම්මට කතා කරලා ආයෙත් පියාගත්තා. තාපසතුමා දරුවගේ තාත්තට කියනවා මට කළ හැකි ප්‍රමාණය මම කළා. දැන් ඔබට කළ හැකි ප්‍රමාණය ඔබ කරන්න කියලා. මේ දරුවගේ තාත්තා ප්‍රදේශයේ බොහෝම ප්‍රසිද්ධ දානපතියෙක්. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට, දුගී මගී යාචකාදීන්ට, තවත් නොයෙක් යන්නේන මගියන්ට ආහාර පාන දෙන එක ඔහු දිගටම කරගෙන ආපු වැඩක්. තමන්ගේ නිවස හරියට හැමදාම විවෘත දන්සැලක් වගේ. ඒ නිසා හැමෝම මෙතෙන්ට එනවා. හැමෝටම ආහාර පාන ලැබෙනවා. දැන් දරුවගේ ජීවිතය වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ සත්‍යම දේ අදිෂ්ඨාන කරන්න වෙලයි තියෙන්නේ. දෙපාරක් හිතන්නේ නැහැ දරුවා වෙනුවෙන්. දරුවගේ පපුවට අත තියලා කියනවා පුතේ උඹේ තාත්තා යන එන හැමෝටම හැමදාම කන්න බොන්න දුන්න කෙනෙක්. නමුත් පුතේ මගේ ගෙදර එන අයට මම කෑම දුන්නා. නවාතැන් දුන්නා. අනිත් පහසුකම් සපයලා දුන්නා. ඒ සියල්ලම කළත් මම එකම දවසකවත් මේ දේවල් කළේ කැමැත්තෙන් නෙමෙයි. අකමැත්තෙන්ම තමයි කළේ. නමුත් කැමැත්තෙන් කරනවා වගේ තමයි පුතේ හැමෝම දන්නේ. ඒක සත්‍යයක්. මගේ පුතා සුවපත් වේවා. එම් සඳහන් කරාම දරුවගේ ඉනගාවට එනකන් තිබිච්ච විස බහැලා ගියා. අම්මට කියනවා ස්වාමි දිනියනි ඔබත් ඔබේ බලය පෙන්වන්න. මමත් තාපසතුමත් අපේ බලය පෙන්වුවා. දරුවා යම් ප්‍රමාණයක් සුවපත්. දැන් තව සුළු ප්‍රමාණයයි තියෙන්නේ. ඔබේ බලය පෙන්නලා දරුවා සුවපත් කරන්න. ඒ සඳහන් කළා ස්වාමීනි මගේ ජීවිතෙත් සත්‍යයක් තියෙනවා. නමුත් ඔබ ඉන්න තැන මට ඒක ප්‍රකාශ කරන්න බෑ කියලා. මණ්ඩබ්බි කියනවා කිව යුතු ඕනෙම දෙයක් කියන්න. ඒ කිසිම දෙයක් ගැන මගේ යමනාපයක් නැහැ. අපිට ඕනේ දරුවා සනීප කරගන්න. ඒ වෙලාවේ පුතාට කියනවා පුතේ යඤ්ඤ දත්ත. අර හුඹස් නලින් එළියට ඇවිල්ලා උඹට දෂ්ට කරපු යම් සර්පයෙක් ඉන්නවද? පුතේ ඒ සර්පයා පිළිබඳවත් උඹේ තාත්තා පිළිබඳවත් මට දෙන්නේ දැඩි පිළිකුලක්. දැඩි අප්‍රසන්න බවක්. දැඩි යමනාපයක්. ඒක සත්‍යයි. මගේ පුතා සුවපත් වේවා.
දරුවා නැගිට්ටා. බාණ්ඩ පින්නතුනි සත්‍ය ක්‍රියාවක් මොනතරම් බලවත්ද කියලා. දරුවා නැගිටලා ආපහු සෙල්ලම් කරන්න ගියා. දැන් මේ අයගේ ජීවිතවල කවදාවත් කාටවත් නොකියපු මෙතෙක් රහස් බවට පත් වෙලා තිබිච්ච කාරණා ටිකක් තුන් දෙනාගෙන් එළියට ආවා. තාපසතුමා මේ වෙලාවේ මණ්ඩබ්බේ නම් වූ මිත්‍රයාගෙන් අහනවා යාළුවේ ඔබ සඳහන් කළා නේද ඔබේ නිවසට ආපු කිසිම කෙනෙකුට ඔබ සංග්‍රහ කළේ කැමැත්තෙන් නෙමෙයි කියලා. කර්මය කර්මඵලයේ දන්නේ නැතුව කර්මය කර්මඵලයේ අදහන්නේ විශ්වාස කරන්නේ නැතුව ඔබ දුක් විඳලා මහන්සි වෙලා උපයන ධනෙ වියදම් කර කර ඔබ මේ දෙන එකේ තේරුමක් තියනවද කියලා. ඇයි ඔබ එහෙමනම් එහෙම කරන්නේ කියලා ඇහුවා. ආන් ඒ වෙලාවේ සඳහන් කළා ස්වාමීනි දීපායනයන් වහන්සේ මගේ පරම්පරාවේ මගේ මව්පියෝ මගේ අම්මා තාත්තා මගේ කිරියම්මා කිරියත්තා මගේ මුත්තා මිත්තණිය මේ පරම්පරා ගණනාවක් යනකම්ම මගේ පරපුරේ අය ඊටාම සැදැහැයෙන් දන් දුන්නාය. ඊටාම කැමැත්තෙන් දන් දුන්නාය. ඒ නිසා බොහෝ කුසල් රැස් කරගත්තාය. මම ඒ ක්‍රියාව කළේ නැත්තම් ඒ ශ්‍රද්ධාවන්ත දානපති පරපුරේ අවසානයේ මගෙන් සනිටුහන් වෙනවා. නමුත් එවන් ශ්‍රේෂ්ඨ පරපුරක නිමාව මා විසින් සනිටුහන් කළොත් මට මේ සමාජයෙන් බොහෝ අවලාද වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. අපවාද අහන්න සිද්ධ වෙනවා. ආන්ගේ අපවාද වලට බයේ දන් දෙනවා මිසක් කැමැත්තෙන් දන් දෙනව නෙමෙයි කියලා කිව්වා. දීපායනයන් වහන්සේ අවවාද කළා මිත්‍රයා දුකසේ උපයන ධනෙන් සතුටින්ම කැමැත්තෙන්ම දන් දෙන්න කියලා. එහෙම සතුටින් කැමැත්තෙන් කර්මයේ කර්මඵලයේ අදහගෙන දන් දීලා ඒ දානේ අනන්ත අනුභවයෙන් සසර සුගතිගාමි වෙලා සැප විඳින්න වාග්ය උදා කරගන්න කියලා අවවාද කළා. ඊට පස්සේ මණ්ඩබ්බයන්ගේ බිරිඳ දිහාට හැරුණා. ඇගෙන් අහනව නැගණිය ඔබ සඳහන් කළා නේද අර සර්පයා පිළිබඳව යම් අමනාපයක් ඔබේ හිතේ තියෙනවා නම් පිළිකුලක් ඔබේ හිතේ තියෙනවා නම් ඒ හා සමාන පිළිකුලක් විවාහ වුණ දවසේ ඉඳලා ඔබේ ස්වාමියා පිළිබඳව තියෙනවා කියලා. ඒ තරම් අකමැත්තක්, ඒ තරම් අමනාපයක්, ඒ තරම් පිළිකුලක් ඔබට ඔබේ ස්වාමියා සම්බන්ධයෙන් තියෙනවා නම් ඔබ ස්වාමියා අත්හැර නොයා තාමත් ඔහුත් සමග ගත කරන ජීවිතේ මොකක්ද කියලා. ඇයි ස්වාමියා දාලා යන්නේ නැත්තේ? ඒ සඳහන් කරනවා ස්වාමීනි දීපායනයන් වහන්සේ හත්මුතු පරම්පරාවක මගේ පරම්පරාවේ කවුරුවත්ම විවාහයෙන් පස්සේ තමන්ගේ ස්වාමියා අත්හැරලා අන්‍ය පුරුෂයෙක් විවාහ කරගෙන නැහැ. කිසි කෙනෙක් හත්මුතු පරම්පරාවක එහෙම කරලා නැහැ. මම මේ ස්වාමියා අත්හැරලා වෙන ස්වාමියෙක් විවාහ කරගත්තොත් ඒ උතුම් චාරිත්‍රයේ ගරු කරමින් ආපු මගේ පරම්පරාවේ ඒ උතුම් වූ ක්‍රියාව උතුම් සිරිත චාරිත්‍රය විනාශ කරපු තැනැත්තිය බවට මාවපත් වෙනවා. මේ සමාජයෙන් මට බොහෝ අපවාද අහන්න සිද්ධ වෙනවා. ආන්ගේ අපවාදයන්ට බයි මම මොහු අත්හැරලා යන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ වෙලාවේ කන්හදීපායන තාපසතුමා ඇයටත් අවවාද කළා. මොහු අත්හැරලා යන්නෙත් නැත්තම් ඉතිරි ජීවිතයත් ගෙවෙන්නේ මොහුත් එක්කම නම් ඒ ජීවිත කාලයේ අකමැත්තෙන් අසතුටින් අමනාපෙන් ගත කරනවට වඩා දෙන්න දෙමහල්ලා ඔවුන් පිළිබඳව ප්‍රිය ඇහින් බලමින් ඊටාම කැමැත්තෙන් සතුටින් කටයුතු කරගන්න එක නෙමෙයිද වටින්නේ කියලා. ඒ අය පොරොන්දු වුණා. අදින් පස්සේ
අපේ කිසිම අමනාපයක් නැහැ. නොසතුටක් නැහැ. අමනාපයක් නැහැ. ඔවුනොවුන් පිළිබඳව ප්‍රියයෙන් බලමින්, ඔවුනොවුන් පිළිබඳව සතුටු වෙමින්, ඔවුනොවුන්ගේ ගුණ ගායනා කරමින් අව්‍යාජ නැති, ව්‍යාජ නැති අව්‍යාජ ජීවිතයක් අපි ගත කරන්නම් කියලා. ඒ දෙන්නටම එහෙම අවවාද කළාට පස්සේ මණ්ඩබ්යන් විසින් තාපසතුමාගෙන් අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේ 50 වසරකට වඩා වැඩි කාලයක් පැවිදි වෙලා දවස් 7ක් විතරක් බ්‍රහ්මචර්යාව ඊටාම සතුටින් ගත කළ බව සඳහන් කළා. එයි ස්වාමීනි, මේ සා දීර්ඝ කාලයක් අමනාපෙන් පැවිද්ද මත රැඳිලා ඉන්නේ. ආන්ගේ වෙලාවේ සඳහන් කළා, මිත්‍රයා, මට බැරි වුණා කිසිම ධාන අභිඥාවක් උපදවා ගන්නට. පංචකාමයේ අත්හැරලා, පංචකාමයේ ආදීනව දැකලා ඇවිල්ලා පැවිදි ජීවිතයට ඇතුල් වුණත් මට මගේ හිත පාලනය කරගෙන පංචකාමයේ හැමදාම අත්හරින්න බැරි වුණා. මගේ හිත කාමයටම බර වෙනවා. ඒ හින්දා මෙතෙක් කල ලබාගත් කිසිම විශේෂ ඵලයක් නැහැ. නමුත් බ්‍රහ්මචර්යාව උසස්, පැවිද්ද උසස්. බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා අගය කොට දේශනා කර වදාළ මේ පැවිද්ද තුල මං රැඳිලා ඉන්නවා. හැබැයි මගේ ගුණය අඩුයි. මම සිවුරු ඇරලා ගියා නම්, නැවත ගිහිල්ලා පංචකාමයේ සතුටු වෙන්න පටන් ගත්තා නම් මිනිස්සු මම ගණන් ගන්නේ නැති කෙනෙක් වෙනවා. සාමාන්‍ය කෙලතුළු දරුවෙක් වගේ වෙනවා මම. එදාට මිනිස්සු මට හීරලුවා කියලා කියයි. හිස් ඌ පුද්ගලයා කියලා කියයි. ආන්ගේ අවලාදයට, ආන්ගේ විවේචනයට භාජනය වෙන්න කවදාවත් මං කැමති නැහැ. ආන් ඒකට බයේ තමයි තාමත් මේ විදිහට මේ ජීවිතය ගත කරන්නේ. තාපසතුමාට තාපසතුමාගේ මිත්‍රයා අවවාදයක් කරනවා, ස්වාමීනි, ගිහිගේ අත්හැරියන, පංචකාමයෙන් ඈත් වුණා නම් ඔබ වහන්සේ විසින් කළ යුතු යම් කාර්යයක් තියෙනව නේද? නැවත සිවුරු තියලා ඒ පංචකාමයට යන්නෙත් නැත්තම් ඔබ වහන්සේගේ කාර්යම හරියට කරන්න. එහෙම නැත්තම් පැවිදි ජීවිතෙන් අත මිදලා යන්න. ඒකයි මේකයි දෙකම නැතුව නිකම්ම මැද්දේ කාලේ ගත කරන එකේ තේරුමක් නැහැ. උත්සාහ කරන්න. කාමයේ ආදීනව දකින්න. කාමයන්ගෙන් අත මිදෙන්න වීරිය වඩන්න. ඒ කාමයන්ගෙන් අත මිදලා ඔබේ පැවිද්ද සම්පූර්ණ කරගන්න කියලා. දීපායනයන් වහන්සේ සඳහන් කළා, මං ඔබේ අවවාදේ පිළිගන්නවා. මේක තමයි සංසාරේ හැටි. කාලයක් තිස්සේ පින් පුරාගෙන එන මම මේ බ්‍රහ්මචර්යාව සතුටින් මුළු ජීවිත කාලෙම සම්පූර්ණ කරගත්ත කාල ඕන තරම් තිබුණා. නමුත් සසර දෝෂේ මේක. මම තීරණය කළා, කාම සම්පත් ගැන හිතා කාලය ගත කරන්නේ නැතුව සසර මගේ දිවි මග සුවපත් කරගන්න. එහෙම සඳහන් කරපු දීපායන තාපසතුමා එදාකින් පස්සේ බොහොම සතුටින් තමන්ගේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගත්තා. පැවිදි ජීවිතය සම්පූර්ණ කරගත්තා. පැවිද්දේ ඉඳගෙන ගිහිකමට ඇලිලා කටයුතු කළේ නැහැ. පැවිද්දේ ඉඳගෙන ගිහියෙක් වගේ කටයුතු කළේ නැහැ. පැවිද්දේ ඉඳගෙන පැවිදි ජීවිතේටම ඇලිලා පැවිද්දෙක් විදිහටම කටයුතු කරලා ධාන අභිඥා උපදවලා මරණයෙන් පස්සේ බඹලෝ උප්පත්තිය ලැබුවා. සත්පුරුෂයන් මුණ ගැහිලා ඔවුනොවුන්ට පිහිට වෙන හැටි. සමාජයෙන් එළඹෙන නොයෙක් අපවාදවලට බයී සමාජයට යහපත් කෙනෙක් හැටියට පෙනී හිටමින් අභ්‍යන්තරයෙන් යහපත් නොවි ජීවත් වීම කොයිතරම් නපුරක්ද කියන කාරණාව. කර්මය කියන ධර්මතාවය මේ සසරින් මිදෙන තුරු
අපි අත් නොහැර අපි පසුපස්සේම එන බව ආදී කරුණු රාශියක් මනාව කියාපාමින් භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනාව සිද්ධ කරාම පැවිදි ජීවිතය පිළිබඳව කලකිරිලා හිටපු අර භික්ෂුන් වහන්සේ අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලය ලබා ගත්තා. එහෙමනම් පින්නතුනි මේ උතුම් ජාතක කතාව තුළින් අපේ ජීවිතවලට එකතු කරගන්න බොහෝ දහම් කරුණු තිබුණා. ඔබ නැවත නැවත ඒ පිළිබඳව හිතලා ඔබේ ජීවිතයේ ධර්මයෙන් පෝෂණය කරගෙන ඔබට ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් කරගන්න. ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක්, උතුම් බුද්ධාන්තරයක්, නිර්මල ධර්ම රත්නයක් ලැබිලා තියෙන මේ වෙලාවේ ඔබෙන් මනාව ප්‍රයෝජන අරගෙන මේ ගොරබිරන් සංසාරයෙන් එතර යන්න ඔබට අවංකව කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙන්න.